to my English class. I explained about the vocabulary of the English language as my first video. Today I am going to teach you a very important grammar patterns for you. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙයා කියන කොටස යොදාගෙන මුලින් යොදාගෙන වාක්‍ය නිර්මාණය කරන විදිහ. ඉංග්‍රීසි භාෂාව තුළ ප්‍රධානම කතා කරන්න ඕන දෙයක් තමයි කාල භේදය, present වර්තමාන කාලය, past අතීත කාලය, future අනාගත කාලය. ඉංග්‍රීසි භාෂාව ඇතුළේ තියෙන බොහෝමයක් වාක්‍ය මේ කොටස් තුනට බෙදන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාව ඇතුළේ පාවිච්චි වෙන there is, there are, there was, there were, there will be කියන කොටස් තුන ගැන අපි අද සාකච්ඡා කරමු. ඒ වගේ මේ කොටස් යොදාගෙන වාක්‍ය හදන විදිය ගැන අපි අද සාකච්ඡා කරමු. පළවෙනියටම there යොදාගෙන වර්තමාන කාලයේදී මොකක් හරි දෙයක් අපිට කියන්න ඕන නම් there is, there are කියන කොටස පාවිච්චි කරන්න පුළුවන්. there is, there are කියන කොටසත් එක්ක නාම පදයක් එකතු වුනහම මේක සිංහල සාමාන්‍ය සිංහල අර්ථකථනයේ විදිහට එන්නේ යම් තැනක ඉන්නවා තියනවා කියලා. ඒ වගේම there is එක්ක නාම පදයේ ඒක වචන විදිහටත් there are එක්ක නාම පදය බහුවචන විදිහටත් අපිට යොදා ගන්න පුළුවන්. උදාහරණ විදිහට there is a boy, there is a boy. there කියන එකේ තේරුම තමයි there is කියන එකේ තේරුම ඉන්නවා තියනවා. a boy කියන එකේ තේරුම පිරිමි ළමෙක්. there is a boy, පිරිමි ළමෙක් ඉන්නවා. එතකොට there is එක noun එක ඉන්නේ singular, ඒ කියන්නේ ඒක වචන. ඒ වගේම there are එක්ක නාම පදය යොදන්නේ plural, ඒ කියන්නේ බහුවචන. උදාහරණයක් විදිහට there are boys, there are boys. there are කියන එකේ සිංහල තේරුම තමයි ඉන්නවා තියනවා. boys කියන එකේ තේරුම පිරිමි ළමයින්. මේ කොටස ගැන සාකච්ඡා කරන්න කලින් ඒක වචන බහුවචන, ඒ කියන්නේ singular plural කියන කොටස් ටික ගැන අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු. උදාහරණයක් විදිහට පෑනට ඉංග්‍රීසියෙන් කියන්නේ pen. පෑනක් කියලා අපිට කියන්න ඕන නම් a pen. පෑන් දෙකක් නම් two pens. පෑන් කියලා කියන්න ඕන නම් pens. ඒ විදිහට තමයි ඒක වචන බහුවචන ભેදය යොදාගන්නේ. ඒ වගේම තවත් උදාහරණයක් ගමු. there is a bag, there is a bag. there is කියන එකේ තේරුම ඉන්නවා තියනවා. bag, a bag කියන්නේ bag එකක්, bag එකක්. there is a bag. එතකොට there is කියන එකේ තේරුම අපිට ගන්න වෙන්නේ තියනවා. a bag, bag එකක්. there is a bag, bag එකක් තියනවා. එහෙම නැත්නම් bag එකක් තියනවා. ඒකේ බහුවචන වාක්‍ය විදිහට there are bags කියලා ගන්න පුළුවන්. there are bags, bag තියනවා. මේ වාක්‍ය තව ටිකක් අර්ථවත් කරන්න preposition කියන කොටස් යොදා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට there is a bag on the table. there is a bag on the table. there are bags on the table. there is a bag on the table. මේසේ උඩ බෑග් එකක් තියෙනවා. there are bags on the table. මේසේ උඩ බෑග් තියෙනවා. එතකොට ඒක වචන බහුවචන ભેදය ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන්. ඒ විදිහට තමයි ඒක වචන බහුවචන ભેදයත් එක්ක මේ දෙයා කියන කොටසත් යොදාගෙන වාක්‍ය නිර්මාණය කරන්නේ. උදාහරණ වාක්‍ය ටිකක් අරගෙන අපි සාකච්ඡා කරමු කොහොමද මේක යොදන්නේ කියලා. there is a knife in his bag. ඔහුගේ බෑගේ පිහියක් තියෙනවා. there is ඉන්නවා තියෙනවා a knife පිහියක් in his bag ඔහුගේ බෑගේ තුල. එහෙනම් ඔහුගේ බෑගේ තුල පිහියක් තියෙනවා. there is a bank near the hospital. බැංකුව අසල රෝහලක් තියෙනවා. there is a cockroach in this bun. මේ බනිස් ගෙඩිය ඇතුලේ කැරපොත්තෙක් ඉන්නවා. there is කියන්නේ ඉන්නවා තියෙනවා. a cockroach කියන්නේ කැරපොත්තෙක්. in this bun මේ බනිස් ගෙඩිය ඇතුලේ. there is a cockroach in this bun. මේ බනිස් ගෙඩිය ඇතුලේ කැරපොත්තෙක් ඉන්නවා. there is a cobra under my bed. මගේ ඇඳ යට නයෙක් ඉන්නවා. there is කියන එකේ තේරුම ඉන්නවා තියෙනවා. a cobra කියන්නේ නයෙක්. under my bed කියන්නේ මගේ ඇඳ යට, මගේ ඇඳ යට නයෙක් ඉන්නවා. cobra කියන්නේ නයා, king cobra කියලා කියනවා. මේ වචන දෙකම පාවිච්චි කරන්න පුළුවන් නයාට. ඒ වාක්‍ය පහ කිව්වේ there is එක there is ඉන්නවා තියෙනවා ඒක වචන. බහුවචන වාක්‍ය පහක් අපි අරගෙන බලමු. there are two sim cards in this mobile phone. මේ
ෆෝන් එක ඇතුලේ SIM card දෙකක් තියෙනවා. There are thieves in our village. අපේ ගමේ හොරු ඉන්නවා. There are 7 mango trees in my garden. මගේ ගෙවත්තේ අඹ ගස් 7ක් තියෙනවා. There are 4 kilometers from here to කුරුණෑගල. මෙතන ඉඳන් කුරුණෑගලට කිලෝමීටර් 4ක් තියෙනවා. There are so many patients in this ward. මේ වාට්ටුවේ රෝගීන් ගොඩක් ඉන්නවා. so many කියන කොටස යොදා ගන්නවා ගොඩාක් කියලා පෙන්නන්න. එතකොට so නැතුව many දාන්නත් පුළුවන්. there are many patients in this ward කියලා පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට so කියන එක දාපුවාම ගොඩාක් වෙනවා. ගොඩාක් කියලා කියන්න so many කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මේ වාක්‍ය වලින් පස්සේ there is there are කියන කොටසේ ඒ කියන්නේ දෙයා යොදාගෙන වර්තමාන කාලයෙන් වාක්‍ය හදන කොටස ඇතුලේ තවත් කොටසක් තියෙනවා all forms කියලා. අපි වාක්‍යයක් අරගෙන බලමු කොහොමද මේක යොදාගන්නේ කියලා. උදාහරණයක් විදිහට there is a book. there is කියන එකේ තේරුම ඉන්නවා තියෙනවා. a book කියන්නේ පොතක්. ඒකෝර පොතක් ඉන්නවා කියන්න බෑ. පොතක් තියෙනවා. there is a book. පොතක් තියෙනවා. අපිට මේක ප්‍රශ්නයක් විදිහට අහන්න ඕනේ පොතක් තියනවාද කියලා. අපිට හරිම ලේසි is කියන කොටස මුලට යොදනවා. මුලට යොදලා ප්‍රශ්නේ අහන්න පුළුවන්. is there a book පොතක් තියනවාද? is there a book පොතක් තියනවාද? ඊට පස්සේ තුන්වෙනි කොටස විදිහට නෙගටිව් එක එහෙම නැත්නම් නැත යන අර්ථය නෙගටිව් කියන වචන නම් නෙගටිව් පොසිටිව් කියන වචන නම් මේ කාලේ හොඳටම ජනප්‍රියයි. එතකොට අර වාක්‍යෙටම අපිට යොදන්න තියෙන්නේ not කියන එක. there is not a book පොතක් නැහැ. මේ දෙකම එකතු කරලා නෙගටිව් ක්වෙස්චන් එක හදන්න පුළුවන්. නැත යන අර්ථයේ ප්‍රශ්නය is not there කියනට වඩා is not කියන එක සම්බන්ධ කරාම isn't කියලා යොදා ගන්න පුළුවන්. isn't there a book පොතක් නැද්ද? සරල උදාහරණයක් ගත්තේ මේ විදිහට අපි කතා කරන වාක්‍ය ගොඩක් මේ කොටස ඇතුළට යොදා ගන්න පුළුවන්. තව උදාහරණයක් ගත්තොත් there is a knife in his bag. ඔහුගේ බෑග් එක ඇතුලේ පිහියක් තියෙනවා. is there a knife in his bag? ඔහුගේ බෑග් එක ඇතුලේ පිහියක් තියනවාද? there is not a knife in his bag. ඔහුගේ බෑග් එක ඇතුලේ පිහියක් නැහැ. isn't there a knife in this bag? ඔහුගේ බෑග් එක ඇතුලේ පිහියක් නැද්ද? My heart rages around like an ocean in my head because there are so many things අපි සාකච්ඡා කරේ දෙයා කියන කොටස එක්ක වර්තමාන කාලයෙන් වාක්‍ය හදන විදිය. ඒකදී අපි යොදාගත්තා there is there are කියන කොටස. ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ දෙයා කියන කොටසත් යොදාගෙන අතීත කාලයේ කොහොමද වාක්‍ය හදන්නේ කියලා. there is there are තමයි අපි කලින් යොදාගත්තේ වර්තමාන කාලයේදී. දෙයා කියන කොටසත් යොදාගෙන අතීත කාලයේදී යොදාගන්නේ there was there were. කලින් එක වගේම තමයි there is කියන කොටසට there was වෙනවා. there are කියන කොටස there were වෙනවා. කලින් එකේ තේරුම ආවේ කලින් එකේ සිංහල තේරුම දුන්නේ යම් තැනක ඉන්නවා තියනවා කියලා. මේකේ සිංහල තේරුම දෙන්නේ යම් තැනක හිටියා තිබුණා කියලා. කලින් එකේ වගේම there was plus noun noun එක singular. there was plus noun noun එක plural. plural කියන්නේ බහුවචන. singular plural. උදාහරණයක් විදිහට there was a boy පිරිමි ළමෙක් හිටියා. ඒක වචන. එහෙම singular ඒක වචනයි. there were boys පිරිමි ළමයින් හිටියා plural බහුවචනයි. ඒ වගේම තවත් උදාහරණයක් විදිහට prepositions යොදාගෙන වාක්‍ය හදන්න පුළුවන්. prepositions කියන කොටස ගැන අදාළ note එකක් මම කියනවා. ඒක හොඳට study කරන්න. there was a bag on the table. මේසේ උඩ bag එකක් තිබුණා. there were bags on the table. මේසේ උඩ bag තිබුණා. කලින් එකේ වගේම උදාහරණ 10ක් අරගෙන අපි සාකච්ඡා කරමු. there was a teacher in the classroom. පන්ති ඇතුලේ ටීචර් කෙනෙක් හිටියා.
there was there were කියන එකේ තේරුම හිටියා තිබුණා. there was හිටියා a teacher ගුරුවරයෙක් in the classroom පන්තිය ඇතුලේ. there was a teacher in the classroom ගුරුවරයෙක් හිටියා පන්තිය ඇතුලේ. there was a car in the garage. there was a car in the garage. garage එක ඇතුලේ කාර් එකක් තිබුණා. there was there were කියන එකේ අර්ථය තමයි හිටියා තිබුණා. there was හිටියා එහෙම නැත්නම් තිබුණා a car කාර් එකක්. ඒතකොට කාර් එක කියන එක අප්‍රාණවාචී. ඒ නිසා තිබුණා කියලා තමයි යොදාගන්නේ. there was a car කාර් එකක් තිබුණා in the garage garage එක ඇතුලේ. there was a beggar on the bus. there was කියන එකේ තේරුම හිටියා තිබුණා. a beggar කියන්නේ හිඟන්නෙක් එහෙම නැත්නම් යාචකයෙක්. on the bus කියලා කියන්නේ බස් එකේ. එතකොට සමහර අය හිතනවා මේ in the bus කියන එක වැරදිද කියලා. in the bus කියන එකත් හරි. හැබැයි අපි ඉගෙනගෙන තියෙනවා public transport එහෙම නැත්නම් පොදු ප්‍රවාහනයේ ගැන මොකක් හරි කියනවා නම් එතන in නෙමෙයි යොදාගන්නේ. on කියන එක තමයි හරිම preposition එක. එතකොට on the bus on the aeroplane on the train කියලා තමයි යොදාගන්නේ. there was a bridegroom under the tree මනමාලයෙක් හිටියා ගහ යට. there was a clever student in this class මේ පන්තියේ දක්ෂ ශිෂ්‍යයෙක් හිටියා. there was හිටියා තිබුණා a letter ලියුමක් in her book ඇයගේ පොත ඇතුලේ. ඇයගේ පොත තුල. කලින් සාකච්ඡා කරේ there was කියන කොටස. දැන් අපි සාකච්ඡා කරමු there were කියන කොටසත් එක්ක වාක්‍ය නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. there were 3 trousers on the cloth line. there were හිටියා තිබුණා 3 trousers කියන්නේ කලිසම් 3ක්. on the cloth line කියන්නේ රෙදි වැල මත කියන එක තමයි අර්ථය එන්නේ. එතකොට රෙදි වැලේ කලිසම් 3ක් තිබුණා. අතීත කාලයේ තිබිච්ච දේවල් හිටිය අය ගැන කියන්න තමයි there was there were කියන එක පාවිච්චි කරන්නේ. there were drivers near the shop. there were හිටියා තිබුණා drivers කියන්නේ රියදුරන්. driver කියන්නේ රියදුරා. drivers කියන්නේ රියදුරන්. drive කියන්නේ රිය පදවනවා. driving කියන්නේ රිය පදවමින්. මේ වගේ අපිට ඉංග්‍රීසි වචන මතක තියාගන්න පොඩි ක්‍රම තියෙනවා. teacher කියන්නේ ගුරුවරයා. teach කියන්නේ උගන්වනවා. teaching කියන්නේ ඉගැන්වීම. listen කියන්නේ ඇහුම්කන් දෙනවා, සවන් දෙනවා. listener කියන්නේ සවන් දෙන්නා. listening කියන්නේ සවන් දෙමි. write කියන්නේ ලියනවා. writer කියන්නේ ලියන්නා. writing කියන්නේ ලියමින්. come කියන්නේ එනවා. come කියන්නේ commerceලා කියන්නේ එන අය. coming කියන්නේ එමින්. learn කියන්නේ ඉගෙන ගන්නවා. learners කියන්නේ ඉගෙන ගන්නෝ. පාර යනකොට එහෙම දැකලා ඇති ඔය රතු පාටින් එල්ල කොරක් එහෙම ගාගෙන වෑන් එක කට්ටිය දාගෙන යන්නේ ඒ learnersලා. ඒ කියන්නේ ඉගෙන ගන්න කට්ටිය තමයි learners එකේ ඉන්නේ. මේ විදිහට ඉංග්‍රීසි vocabulary එක වචන මාලාව මතක තියාගන්න ගොඩක් ක්‍රම තියෙනවා. there were beautiful girls in the bus stop. බස් නැවතුම් පොළ ඇතුලේ ලස්සන ගැහැණු ළමයින් සිටියා. there were හිටියා තිබුණා beautiful girls ලස්සන ගැහැණු ළමයි. beautiful ලස්සන. girls කියන්නේ ගැහැණු ළමයි. beautiful girls ලස්සන ගැහැණු ළමයි. in the bus stop බස් නැවතුම් පොළ ඇතුලේ. there were 2 balls in Tarindu's pocket. there were හිටියා තිබුණා 2 balls බෝල දෙකක් in Tarindu's pocket. in Tarindu's pocket තරිඳුගේ සාක්කුව. Tarindu's pocket. එතකොට යම්කිසි කෙනෙක්ගේ කියලා හඟවන්න උඩුකමාවක් එක්ක S යොදන්න පුළුවන්. Tarindu's pocket. Dunis bag. Kumara's bicycle. People's bank. ගොඩක් දෙනෙක් වරද්ද ගන්නවා people's bank කියන එකට නිකන් S එකක් නෙමෙයි දාන්නේ. උඩුකමාවක් එක්ක S එකක් දාන්නේ. people's bank කියන එකේ තේරුම මහ ජනතාවගේ බැංකුව. people's bank කියන බෝඩ් එක දකිනකොට බලන්න උඩුකමාව හරියට තියනවද කියලා. මේ කොටස ඇතුලේ all forms තියෙනවා. all forms විදියට කතා කරන්නේ question එක negative question එක. උදාහරණයක් විදියට there was a book පොතක් තිබුණා. ප්‍රශ්නේ අහන්නේ was there a book. was කියන එක ඉස්සරහට ගන්නවා. was there a book පොතක් තිබුණාද? there was not a book පොතක් තිබුණේ නැහැ. there a book පොතක් තිබුණේ නැද්ද? there were teachers ගුරුවරුන් සිටියා.
were there teachers ගුරුවරුන් හිටියාද? there were no teachers ගුරුවරුන් සිටියේ නැහැ. weren't there teachers ගුරුවරුන් සිටියේ නැද්ද? there කියන කොටස යොදාගෙන අපි සාකච්ඡා කරේ වර්තමාන කාලයත් එක්ක වාක්‍ය හදන විදිය, ඒ වගේම අතීත කාලයත් එක්ක වාක්‍ය හදන විදිය. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ අනාගත කාලයත් එක්ක there කියන කොටස යොදාගෙන වාක්‍ය හදන විදිය. මේකෙදි යොදාගන්නේ there will be කියන කොටස. කලින් එක වගේමයි there will be එක යොදන්නේ noun එකක්, එහෙම නැත්නම් නාමපදයක්. නාමපදය ඒක වචන වුණත් බහු වචන වුණත් will be කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒකයි මේකේ තියෙන හොඳම දේ. there will be එක noun එක ඒක වචන දාන්නත් පුළුවන්, බහු වචන දාන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට there will be a boy on the roof. වහලේ උඩ පිරිමි ළමෙක් ඉඳීවි. there will be a ball on the roof. වහලේ උඩ බෝලයක් තියේවි. ඒකේ උදාහරණ කීපයක් අරගෙන අපි සාකච්ඡා කරමු. there will be a book on my table. මගේ මේසේ උඩ පොතක් තියේවි. there will be books on my table. මගේ මේසේ උඩ පොත් තියේවි. there will be a car near the hospital. රෝහල අසල කාර් එකක් තියේවි. there will be cars near the hospital. රෝහල අසල කාර් තියේවි. there will be a chair in your room. ඔයාගේ කාමරේ පුටුවක් තියේවි. there will be chairs. ඔයාගේ කාමරේ පුටු තියේවි. එතකොට මේ කොටසත් එක්කත් all forms කියන කොටස් උදා ගන්න පුළුවන්. all forms එක උදාහරණ විදිහට there will be a car near the hospital. උදාහරණයක් විදිහට there will be a student in the classroom. පන්තියේ ශිෂ්‍යයෙක් ඉඳීවි. will there be a student in the classroom? පන්තියේ ශිෂ්‍යයෙක් ඉඳීවිද? there will not be a student in the classroom. පන්තියේ ශිෂ්‍යයෙක් නොඉඳීවි. won't there be a student in the classroom? පන්තියේ ශිෂ්‍යයෙක් නොඉඳීවිද? එතකොට will not කියන එක කෙටි කරාම won't කියලා අපිට යොදා ගන්න පුළුවන්. කෙටි ක්‍රමයක් විදිහට will not කියන එක කෙටි කරාම won't කියලා යොදා ගන්නවා. won't there be a student in the classroom? පන්තියේ ශිෂ්‍යයෙක් නොඉඳීවිද? ඉන්නේ නැති වේවිද? නොමැති වේවිද? අද අපි සාකච්ඡා කරේ there කියන කොටස යොදාගෙන present tense වාක්‍ය, past tense වාක්‍ය, future tense වාක්‍ය හදන විදිහ. මේ කොටස් අධ්‍යයනය කරන ගමන්ම ඉංග්‍රීසි vocabulary ගැන අවධානය යොමු කරන්න ලබා දීලා තියෙන නිපාත පද, ඒ කියන්නේ prepositions කියන කොටස් හොඳට අධ්‍යයනය කරන්න. නැවත නැවත වාක්‍ය හදන්න ඕනේ මේ කොටස් වලින්. මේ කොටස් වලින් වාක්‍ය හදන තරමට තමයි මේක හොඳට පුළුවන් වෙන්නේ. ඒ වගේම වාක්‍ය හදන ගමන් මේ කොටස්නේ සාමාන්‍ය මොන හරි දෙයක් අපිට හිතුනහම මේකෙන් කියන්න උත්සාහ කරන්න. ඉතින්දී ටික ටික ඉංග්‍රීසි කතා කරන්න හුරු වෙන්න ඕනේ. මේ වගේ වාක්‍ය පොඩි වාක්‍ය හදලා මේ කොටස ගැන වාක්‍ය හදලා සාමාන්‍ය ජීවිතයේදී මේ වාක්‍ය යොදා ගන්න. ඒ වගේම ආයෙත් මේ වගේ පාඩමකින් හම්බෙමු. My heart rages around like an ocean in my head. Sinhala akuru samagahana wina ninda no yana Ingrisi pantia.